අයිබෝන් ඔබට සුදායි උදැසන රටේ තොටේ තත්ත්වය කොහොමද? වරාය නගර ව්‍යාපෘතිය මොනතරම් උණුසුමක් දෙනවාද? අද කවද්ද? හෙට කවද්ද? හෙට දවසේ මතකයේ කොහොමද? මේ සියල්ල සමගින් අදත් ඔබ දැනුවත් කිරීම ආරම්භන්න අවසර මේ ස්වර්ණවාහිනී පත්තරේ. ආරම්භයේ ගමු අපි. ආණ්ඩුව ඇතුලේ මේ දවස්වල මොනවද වෙන්නේ? ඇතමුන් විවේචන කරද්දී ඇතමුන් රකින්නට උත්සාහ දරනවා. තවත් කණ්ඩායම් විවේචන කරන්නට උත්සාහ දරනවාද? තවත් කණ්ඩායම් ඒ අයගේ ගවන් මග යන්නට උත්සාහ දරනවාද? මේ කතාබහක් සමාජයේ පැතිරී තිබෙන අවස්ථාවක්. අපි ආණ්ඩුවේ හමුවීමකින් අද වැඩසටහන ආරම්භ කරන්න හේතුව. මොකද පත්තර කීපයක්ම ආණ්ඩුවේ ඊයේ හමුවීම පිළිබඳව පැමිණීම් සහ නොපැමිණීම් පිළිබඳව වාර්තා කරලා තියෙනවා. අද ලංකාදීප පත්තරේ ප්‍රධාන පිටුව මේක. ආණ්ඩුවේ පක්ෂ නායක හමු විමල් උදේ වාසුලා මගහරිති මෛත්‍රී දිනේෂ් කොල්ලුරේලා යති අජන්ත කුමාර අගලකඩලියන් පළාත් සභා මැතිවරණයේ පවත්වන ක්‍රමවේදය සම්බන්ධයෙන් එකඟතාවක් ඇති කර ගැනීම සඳහා අරලියගා මන්දිරයේ ඊයේ උදේ කැඳවා තිබූ ආණ්ඩුවේ පක්ෂ නායක රැස්වීම පක්ෂ නායකයන් කීප දෙනෙකු විසින් වර්ජනය කරනු ලැබ ඇතැයි වාර්තා වේ. ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාස්දේව නානායක්කාර පියුතුරු හෙළවුරුමේ නායක උදේ ගම්මන්පිල ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ ජාතික කොංග්‍රසයේ නායක ALM අතාවුල්ලා ටිරාන් අලස් ගෙවිඳු කුමාරතුංග ඇතුළු පක්ෂ නායකයන් පිරිසක්ද මෙම පක්ෂ නායක රැස්වීමට සහභාගී නොවූ බව දැනගන්නට ඇත. මෙම පක්ෂ නායක රැස්වීම අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අරලියගා මන්දිරයේ ඊයේ පෙරවරුවේ පැවැත්විලා. පක්ෂ නායක රැස්වීම වර්ජනය කිරීම සම්බන්ධයෙන් ලංකාදීපයේ කළ විමසුමකදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ සඳහන් කළේ මේ රැස්වීමට ශ්‍රී ලංකා පොඩ්ජන පෙරමුණ නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගී වූ නිසා තම පක්ෂයේ ඇතුළු පක්ෂ කීපයක නායකයන් ඊට සහභාගී නොවූ බවයි. වාසුදේව විමල් උදය සහ ටිරාන් අගමැතිවරයා ඊයේ උදේ හමු වී පක්ෂ නායක රැස්වීමට තමන් සහභාගී නොවන බව දැනුම් දුන්නේ යයිද වීරසිංහ සඳහන් කළා තියෙනවා. පළාත් සභා ඡන්දයේ පවත්වන ආකාරය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට කැඳවා තිබූ පක්ෂ නායක රැස්වීමට පක්ෂ නායකයන් නොවන විශාල පිරිසක් පොඩ්ජන පෙරමුණින් සහභාගී වූ නිසා තමන් ඇතුළු ඊට සහභාගී නොවීමට එකඟතාවයක් ඇති කරගත් බවද හෙතෙම සඳහන් කිරීමක් කළා තියෙනවා. මේ සම්බන්ධයෙන් පියුතුරු හෙළවුරුමේ නායක උදේ ගම්මන්පිලගෙන් කළ විමසීමකදී ඔහු කියන්නේ පක්ෂ නායකයන් 16 දෙනෙකු සහභාගී වන රැස්වීමකට 51 දෙනෙකු කැඳවීමෙන් හරවත් සංවාදයක් ඇති නොවන නිසා මෙම සාකච්ඡාවට තමන් ඇතුළු පක්ෂ නායකයන් සහභාගී නොවූ බවයි. කුච් චෝතායේද මොකක් හරි දෙයක් එතන කියවෙනවත් ශ්‍රී ලංකා පොඩ්ජන පෙරමුණ පැත්තේ ගණනාවක් ඇවිල්ලා 16ක් එන්න ඕන තැනක 51 දෙනෙක් ඇවිල්ලා. එතකොට හරවත් සංවාදයකට ඉඩ නැති නිසා සෙට් එකක් ගියේ නැහැ කියලා පත්තර වාර්තා කරලා තියෙනවා. ඒ අතරේ ශ්‍රී ලංකා පොඩ්ජන පෙරමුණ ඒ කියන්නේ පොහොට්ටුව සහ හවුල්කාර පක්ෂ අතර දුරස්ථභාවයද මේ පෙන්눔 කරන්නේ. හොඳයි අද ලංකාදීප පත්තරෙන් කතාව. ওই කතාවම අද පත්තරෙන් ගත්තොත් මෙහෙමයි අද පත්තරය එළියන්නේ. මහින්දගේ සාකච්ඡාවලට අඛණ්ඩව පැමිණි අය පමණක් පොහොට්ටු සාකච්ඡාවට පැමිණියා. විමල් වාසු ගම්මන්පිලට ආරාධනා කර තිබුණත් නොපැමිණීම ඔවුන්ට බාර දෙයක්. කවුද මෙහෙම කියන්නේ? ශ්‍රී ලංකා පොඩ්ජන පෙරමුණ කියන්නේ නිදර්ශනී වික්‍රමසිංහ ලියන. මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මෙතෙක් පැවති සාකච්ඡාවලට අඛණ්ඩව සහභාගී වූ පුද්ගලයන් පමණක් අරලියගා මන්දිරයේදී ඊයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පොඩ්ජන සන්ධානයේ සාකච්ඡාව සඳහා පැමිණ සිටි බව ශ්‍රී ලංකා පොඩ්ජන පෙරමුණ ප්‍රකාශ කරනවා. කෙසේ වුවත් ජාතික නිදහස් පෙරමුණු නායක විමල් වීරවංශ පියුතුරු හෙළවුරුමේ නායක උදේ ගම්මන්පිල ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණු නායක වාස්දේව නානායක්කාරට ආරාධනා කර තිබියදී ඔවුන් රැස්වීමට නොපැමිණීම ඔවුන්ට බාර දෙයක් බවද එම පෙරමුණ සඳහන් කිරීමක් කළා තියෙනවා. ඊයේ පැවති මාධ්‍ය හමුවකදී සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාර්යවසම් ඊට සහභාගී වුණා කියලායි සඳහන් කරලා තියෙන්නේ. ඒ මාධ්‍යවේදීන් ආපු ප්‍රශ්නයි දීපු උත්තරයි දාලා තියෙනවා. ඔවුන් කියන්නේ කොහොමද? දැන් අතනින් ගම්මන්පිලලා කියන්නේ
16 දිනක විතරක් එන්න ඕනේ තැනකට 51 දිනක් ඇවිල්ලා. ඒ හින්දා හරවත් සංවාදයකට ඉඩක් නැහැ. අපි ගියේ නැහැ. අපේ සෙට් එකක් ගියේ නැහැ. ඒතකොට ස්පෝට්ටෝ කියන්නේ මොකද්ද? මහින්දගේ සාකච්ඡාවලට අකණ්ඩව පැමිණි අය පමණක් පෝට්ටු සාකච්ඡාවට පැමිණියා. විමල්ලා වාසු ගම්මන්පිලට ආරාධනා කර තිබුණත් නොපැමිණීම වුන්ට බාර දෙයක්. එහෙම කියලා තියෙන්නේ. මේ ඈත්වීමක් නේද? මේ පොඩි විරසකයක් නේද පෙන්눔 කරන්න කියලා ඔබට හිතුනොත් ඒක පුදුම වෙන්න දෙයක් නෙවෙයි. ඊළඟට අද පත්තරේම තවත් තැනක සටහනක් දානවා. මෙහෙම පක්ෂ නායක රැස්වීමට එන්නේ නැහැ. විමල් ගම්මන්පිල වාසු ඇතුළු පිරිසක් කලින්ම අගමැතිට කියයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් ඊයේ උදෑසන 10:30ට කැඳවා තිබූ ශ්‍රී ලංකා නිදහස් පොත්ජන සන්ධානයේ පක්ෂ නායක රැස්වීම සඳහා එම පක්ෂ නායකයන් කීප දෙනෙකු විසින් කලින් දැනුම් දීමක් කොට සහභාගී වී නැතැයි සඳහන් වෙනවා. ඔය කාරණාව තමයි අර ඉස්සෙල්ලත් ලංකාදීපෙන් කියනකොට කියවුනේ. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ හවුල්කාර පක්ෂ කීපයක් ආවේ නැහැ කියලා මේකේ තවදුරටත් දාලා තියෙනවා. එතකොට ගම්මන්පිල කිව්වයි කියන කතාවක් මවුබිම ලියලා තියෙන මෙන්න මේ විදිහටයි ප්‍රධාන පිටුවේ. ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 8ක් රැස්වීමට නැහැ. පක්ෂ නායකයන්ගේ පමණක් රැස්වීමක් කැඳවන්නේයි අගමැතිගේ නිල්ලුවා. ප්‍රසාද් මංජුයි මේක ලියන්නේ. ඔන්නේ සටහන ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණේ හවුල්කාර පක්ෂවල නායකයන් පමණක් කැඳවා පළාත් සභා ඡන්දය පැවැත්වීම ගැන සාකච්ඡා කරන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලීමක් කළ බවත් ඒ අනුව එම සාකච්ඡාව කඩිනමින් ලබා දීමට අගමැතිවරයා එකඟතාව පළ කළ බවත් පියුතුරු හෙළවුරුමේ නායක හා බලශක්ති අමාත්‍ය උදේ ගම්මන්පිල මව්බිමට සඳහන් කිරීමක් කළා තියෙනවා. ඒගොල්ලෝ කියන්නේ ඒ විදිහටයි. හවුල්කාර පක්ෂ පොහොට්ටුවේ ප්‍රධාන බලවේගය මේගොල්ලෝ ඉස්සරහට හැසිරෙන්නේ කොහොමද කියලා ඔබත් අපත් බලාගෙන ඉමු. හරි දැන් යන්න හදන්නේ දැන් මේ දවස්වල කුටපටයක් හටගෙන තියෙන්නේ මේ පෝට් සිටි කතන්දරයත් එක්කනේ. වරාය නගර ව්‍යාපෘතියත් එක්කනේ. ඒ පැත්තට හැරෙන්න දැන් හදන්නේ. මේ අද දිවයින පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨය. පෝට් සිටි කොමිසමේ අඩුපාඩු මෙන්න පෙත්සම්කරුවෝ දක්වති. ඒ.ජේ. අබේනායක ලියන. ශීර්ෂ පාඨ කීපය කියන්න. භෞමික අඛණ්ඩතාවට ජාතික ආරක්ෂාවට තර්ජනයක්. ඒකාධිපති බලයක් දීම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් වැඩිදුර විභාගයාද. යෝජිත කොළඹ වරාය නගර කොමිෂන් සභාව රටේ පවත්නා බොහෝ අනපනත් ඉක්මවා ගිය පාර්ලිමේන්තුවට රජයට හෝ අධිකරණ පද්ධතියට හෝ වග නොකියවන සර්ව බලධාරී කොමිෂන් සභාවක් වන්නේ යැයි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ ආචාර්ය කේ කනගේශ්වරන් ඊයේ අගවිනිසුරයා ප්‍රමුඛ පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලට පෙන්වා දුන්නලු. රට තුළ ක්‍රියාත්මක මූල්‍ය නීති නොතකා සිය අභිමතය පරිදි මූල්‍ය පාලනයක් ගෙන යාමට කොළඹ වරාය නගර කොමිෂන් සභාවට බලය පැවරීමෙන් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන වැරදි සිදු කරන නිදහස් පාරාදීසයක් බවට පත්වීමේ අනතුර සුළුකොට නොතැකිය යුත්තේ යයිද ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥවරයා එහිදී විනිසුරු මඩුල්ල හමුවේ කියා සිටියා කියලා දිවයින ප්‍රධාන ශීර්ෂ පාඨයෙන් ලියලා තියෙනවා. දැන් බලමු දේශපාලන ධාරාවේ ඔන්දලා ඒ පැත්තේ අය අනිත් පැත්තේ අය ඒ පැතිවල අය මේ ව්‍යාපෘතිය පිළිබඳව දැක්වූ අදහස්. හොඳයි මම ඒකට ලංකාදීප පත්තරේට මුලින්ම යන්නේ. මෙන්න ඉන්න ආරයා කිරියල්ල මොනවද කියන්නේ? කොල්ලන්ට රස්සා පෙන්වා ආණ්ඩුව වරාය නගරේ විකුණන්න හදනවා. නිබල කොඩිතුවක් කුලියන්. කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත පාර්ලිමේන්තුව යටතට ගෙනවිත් පාර්ලිමේන්තුවේ මුදල් කමිටුව වන කෝප් සහ කෝපා කමිටු මගින් අවුරුදු පතා වාර්තා ඉදිරිපත් කළ යුතුයි යන වගන්ති එම පනතට ඇතුළත් කළ යුතු ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල කොළඹද කියනවා. රැකී ආරක්ෂා ඇති වෙනවා. ආර්ථිකයේ පිම්මක් ඇති වෙනවා කියන කාරණාව පෙන්වමින් කොළඹ වරාය නගරයේ විකිණීමට ආණ්ඩුව සැලසුණත් අවුරුදු 25ක් යනතෙක් හම්බන්තොට වරායේ ඉන්නෝ කොළඹ වරාය නගරයේ ඉන්නෝ සතේක ආදායමක් රජයට හිමිවන්නේ නැතයිද ලක්ෂ්මන් කිරියල්ල සඳහන් කිරීමක් කළා තියෙනවා. හොඳයි. දැන් අපි හැම පැත්තක්ම හැම ගොල්ලෝ ගැනම කතා කරන්න එපයි. දැන් ආණ්ඩුවේ තියෙන පක්ෂ අතර යම් ඈත්වීමක්ද කියලා අපි ඇහුවා. එතකොට දැන් මේගොල්ලෝ විපක්ෂ වලට ආවම කොහොමද ජනතා හිතවාදී වන හැටි ඒ ගැන නම් අපේ රටේ ජනතාවට තියෙන්නේ හොඳ අත්දැකීමක්. එතකොට කිරියල්ල එහෙම කියද්දි නුවර කිරියල්ල එහෙම කියද්දි නුවර රඹුක්කල්ල මොනවද කියන්නේ? එයා කියන්නේ පෝට් සිටි පනතට මඩ ගහන්නේ දේශපාලන වාසි බලාගෙන කියලයි. හාරිස්පත්තුවේ ආසික් ලියන්නේ.
වරාය නගර පනත සම්බන්ධයෙන් මතු කරන විවේචන පසුපස සම්පූර්ණයෙන් දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වන බව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙරිය රඹුකැල්ල සඳහන් කරනවා. අද මේක සම්පූර්ණයෙන් දේශපාලනීකරණය කරලා තියෙනවා. මේ වගේ පනතක් සකස් කළ විට සාමාන්‍ය නීතිපතිවරයා වෙත යොමු කරනවා. ඒ නීතිමය තත්ත්වය බලා ගන්න. මේකේ ව්‍යවස්ථාවට පටහැනි තැනක් තියෙනවද කියලා බලන්න. ඒ අනුව එම පනත ව්‍යවස්ථාවට සම්පූර්ණයෙන්ම අනුකූල බවට නීතිපතිවරයා සහතික කරලා තියෙනවා. ඒ අනුව අපි මේක න්‍යාය පුස්තකයට ඇතුළත් කර තියෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා මේක සම්පූර්ණයෙන් දේශපාලනය මුල් කරගෙන ගත්ත විවේචනයක්. ඒකට හේතුවක් තියෙනවා කියලත් රඹුකැල්ල කියනවා. කිරියල්ලයි රඹුකැල්ලයි කියපු කතාවලට පස්සේ අපි තවත් කතා කීපයක් බැලුවොත් හොඳයි කියලා හිතෙනවා. බලමු කොළඹ රණවක මොනවද කියන්න කියලා. වරාය නගරය දකුණු ආසියාවේ මූල්‍ය කේන්ද්‍රය බවට පත්කිරීමේ සැලසුම ප්‍රයෝජනයක් නැති කළු ආර්ථිකයක් ඇති තැනක් බවට පත්වෙමින් තිබෙනවා. දිනේෂ් සමරකෝන් ලියන. කොළඹ වරාය නගරයේ දකුණු ආසියාවේ මූල්‍ය කේන්ද්‍රය බවට පත්කිරීම සඳහා ශ්‍රී ලාංකීය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ බවත් අද වන විට ඒ රටට කිසිදු ප්‍රයෝජනයක් නොමැති කළු ආර්ථිකයක් සහිත තැනක් බවට කොළඹ වරාය නගර කොමිෂන් සභාව හරහා සිදුවෙමින් තිබෙන බවත් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලි චම්පික රණවක සඳහන් කරනවා. ඔහු එහෙම කියද්දී අපේ ඕමල්පේ සෝබිත හාමුදුරුවෝ මොනවද කියන්නේ? වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත මගින් එක රටක් තුළ නීති දෙකක් ක්‍රියාත්මක වන තත්ත්වයක් කියලයි උන්වහන්සේ කියන්නේ. චාම්බර සම්පත් මේක ලියන. වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත මගින් එක රටක් තුළ නීති දෙකක් ක්‍රියාත්මක තත්ත්වයක් මතුව ඇති බවත් එසේ නොවිය යුතු බවත් ජාතික විද්වත් සංඝ සභාවේ සභාපති ඕමල්පේ සෝබිත හිමියෝ සඳහන් කිරීමක් කරනවා. උන්වහන්සේලාගේ මේ අදහස් පිළිබඳව ආණ්ඩුවේ බලධාරීනි මම හිතන්නේ ඔබේ අවධානය යොමු වෙනවා නේද? වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත මගින් එක රටක් තුළ නීති දෙකක් ක්‍රියාත්මක තත්ත්වයක් කියලායි උන්වහන්සේ සඳහන් කරලා තියෙන්නේ. හරි දැන් අපි බලමු මේකට විජේදාස එක එක කාරණා කියද්දී ප්‍රේම්ජයන්ත මොනවද කියන්නේ කියලා. ප්‍රේම්ජයන්ත එක්ක කතාව අද දිනමින පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨය කරලා තියෙනවා. මම එතනට ඔබත් එක්කලා යන්නටයි සූදානම් වෙන්නේ. වරාය නගර ව්‍යාපෘතියෙන් රටේ භෞමික අඛණ්ඩතාවට හානියක් වන්නේ නැහැ. පහන් විජේසේකර ලියන. කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ ක්‍රියාත්මක වන්නේ රටේ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කරන නීතිමය රාමුවක් තුළ යයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල සහ දුරස්ථ ඉගෙනුම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත සඳහන් කිරීමක් කළා තියෙනවා. ඒ සුසිල් ප්‍රේම්ජයන්ත කියන්නේ වරාය නගර ව්‍යාපෘතියෙන් රටේ භෞමික අඛණ්ඩතාවට හානියක් වන්නේ නැහැයි කියලා. ඒ අයගේ ආණ්ඩු පක්ෂයේ ඉන්නකොට ආණ්ඩු පක්ෂයේ ඇහැ යන කෝණේ විපක්ෂයේ ඉන්නකොට විපක්ෂයේ ඇහැ යන කෝණේ ඒ අතරේ ආණ්ඩු පක්ෂයේ ඇමතිකම් අරගෙන ඉන්න අයගේ හැ යන කෝණේ ඇමතිකම් නොලැබුණු අයගේ හැ යන කෝණේ මම මොනවද කියන්නේ කියලා ඔබට තේරෙනවා ඇති විග්‍රහ කරන්න ඕනේ නෑ. ඒ අතරේ අර පෙත්සම් විභාගය ගැන දිනමින ලියන්නේ මෙහෙමයි. වරාය නගර කොමිසමට එරෙහි පෙත්සම් විභාගය ආරම්භයි. නෙල්කා මැදගෙදරගේ වාර්තාව. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිසම් සභා පනත් කෙටුම්පතට එරෙහිව සමගි ජනබලවේගයේ එක්සත් ජාතික පක්ෂයේ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයන් පිරිසක් ගොනු කර ඇති විශේෂ පෙත්සම් විභාගයේ පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බඩුල්ලක් හමුවේ ඊයේ ආරම්භ කර තිබෙනවා. හොඳයි. විවිධ පාර්ශ්ව දැන් මේ කතාව පිළිබඳව කාරණා මතු කරමින් ඉන්න අවස්ථාවක ඊයේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ වැඩිදුර වාර්තාවක් දැන් බලමු. ජාතික විද්වත් සංඝ සභාවේ භික්ෂුන් වහන්සේ පිරිසක් බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට වැඩම කර එහි ලේකම්වරයාට අදාළ ලිපිය බහර දීමට පියවර ගත්තා. ඒ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතේ 52 53 සහ 73 වැනි වගන්ති මගින් අනුක්‍රම ව්‍යවස්ථාවෙන් බුද්ධ ශාසනයට හිමි තැන අහිමි වන බව පවසමින් රාජ්‍ය ව්‍යවස්ථාවේ 9 වෙනි වගන්තිය වන බුද්ධ ශාසනය ආරක්ෂා කොට පෝෂණය කිරීම රජයේ වගකීමයි කියන ව්‍යවස්ථාවට මේ පනත් කෙටුම්පත විරසක එකඟත්වයක් පත් වෙන්නේ නැහැ. ඒ ව්‍යවස්ථාවට පටහැනි ආකාරයෙන් තමයි මේ කොමිෂන් සභා පනත කෙටුම්පත් කරලා තියෙන්නේ. හින්දු, ක්‍රිස්තියානි, ඉස්ලාම් ආදී සෑම ආගමකටම පොදු සදාචාර පද්ධතියක් තමයි 9 වෙනි ව්‍යවස්ථාව යටතේ සංග්‍රහ වෙන්නේ. මෙතුළු රාජ්‍ය අමාත්‍යවරුන් වන අජිත් නිවාඩ් කබ්‍රාල්, ලොහන් රත්වත්තේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්තයාපා බණ්ඩාර යන මහත්වරුන් අමරපුර සංඝ සභාවේ සභාපති වැඩබලන උත්තරීතර මහානායක අතිපූජ්‍ය ගන්තුනේ අස්සජි හිමියන් බැහැදුටුවා.
මෙතර රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා මේරිගම විද්‍යාවාස පිරිවෙන් විහාරස්ථානයට ගොස් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල නාහිමියන් බැහැදක වරාය නගරයේ ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධව මහානායක ස්වාමින් වහන්සේ දැනුවත් කළා. මෙම අවස්ථාවට අමාත්‍ය ප්‍රසන්න රණතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රීනි කොකිල ගුණවර්ධන ඇතුළු පිරිසක් එක්ව සිටියා. මෙතනදී මේක මත ඉවතර කිසිම විදිහක අපේ රටේ නීතිය කිසි විදිහක නිලධාරීන්ට පරිදිලා නැහැ. භූමිය අගලක්වත් අපි පවර්ලක් නැහැ. සම්පූර්ණ භූමිය කියන්නේ රජයේ යටතේ. අපිට එතන බලේ එන්නම තියෙන සම්පූර්ණ බලය තියෙනවා. මේ කිවිසුමක් නෙමෙයි මේක ඇවිල්ලා පනතක්. මේ පනතෙන් කෙරෙන්නේ ඒ කලාපේ සිදුවෙන සියලුම දේවල් එක තැනකින් ඉතාමත් ශීඝ්‍රයෙන් කරන්න පුළුවන් වෙන ක්‍රමයක් තමයි අපි මේ යෝජනා කරලා තියෙන්නේ. අපි තරඟ කරන්නේ දුබායි එක. අපි තරඟ කරන්නේ සිංගප්පූරුත් එක්ක. ඒ විදිහට අදහස් පළ වෙනවා අපි වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳවයි බොහෝ වෙලා කතා බහ කරමින් රැඳී සිටියේ. හරි දැන් ඊට පස්සේ සජිත් ඉල්ලපු ඉල්ලීමක් ගැන කතාවක් ඊයේ ඉල්ලුවා කියලායි කියන්නේ. අද ලංකාදීප පත්තරේ ඇතුල් පිටුවක දාලා තියෙනවා. මට එතනට යන්න ඉඩ ඕනි. රාජ්‍යන්ට සමාව දෙන්න සජිත් ජනාධිපතිගෙන් ඉල්ලයි නිබල කොඩිතුවක් කොල්ලියන්. ගම්පා දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට ජනාධිපති පොදු සමාව ලබා දෙන්නයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලීමක් කළා. රංජන් රාමනායක මෙම අවස්ථාවේ සිටින තත්ත්වය පිළිබඳ සලකා බලා ඔහුට සමාව දීමේ වැදගත්කම විපක්ෂ නායකවරයා ජනාධිපතිවරයාගේ අවධානයට ලක් කළ බවද සඳහන් වෙලා තියෙනවා. සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම රැස්වීමක් ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ පස්වරුවේ පැවති අතර සජිත් ප්‍රේමදාස එහිදී මේ පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කර ඇතැයි වාර්තා වෙනවා. මේ සම්බන්ධයෙන් අදාළ හේතු දක්වමින් ලිඛිත ඉල්ලීමක් කරන ලෙස විපක්ෂ නායකවරයා වෙත ජනාධිපතිවරයා දන්වා ඇතැයිද සඳහන් වෙනවා කියලයි මේකේ තියෙන්නේ. කොළඹ වරාය නගර කොමිසම් සභා පනත සම්බන්ධයෙන්ද සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස්වීමේදී දීර්ඝ වශයෙන් කරුණු හුමාරු වී තිබෙනවා කියලත් වැඩිදුරටත් සඳහන් කරලා තියෙනවා. රාජ්‍යන්ට සමාව දෙන්න සජිත් ජනාධිපතිගෙන් ඉල්ලයි. අපි ඉදිරියේදී බලමු මේ කතාවේ දිගුව කොහොම වෙයිද කියලා. ඒ අතරේ අද දිනමින පත්තරේ සටහනකටයි මා ඔබ රැගෙන යන්න සූදානම් වෙන්නේ. හිටපු ඇමති වජිර කියපු කතාවක්. රට වෙනුවෙන් නිවැරදි දේ කරන ඕනෑම අවස්ථාවක එජාපේ ආණ්ඩුවට සහාය දෙනවා. මැද කොළඹ ආරියරත්න එලියන්. රට වෙනුවෙන් නිවැරදි දේ කරන ඕනෑම අවස්ථාවක එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවට සහයෝගය දෙන බව හිටපු ඇමති වජිර අබේවර්ධන සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍යමුඛදී ඊයේ කියනවා. වරාය නගරය සම්බන්ධයෙන් වන පනත පාර්ලිමේන්තුවට නොගෙනවිත් සියලු පක්ෂවල විද්වතුන්ගේ අදහස් විමසා ලෝක දේශපාලනයට හා විදේශ ප්‍රතිපත්තියට අනුව සකස් කළා නම් වඩාත් යෝග්‍ය බවද ඔහු සඳහන් කිරීමක් කළා තියෙනවා. ඒ වජිර කියන කතා බොහෝ වෙලාවට හරියට වාකට් වෙනවා වජිර කියන කතා. නෑ කතා බාට ලක් වෙනවා වජිර කියන කතා. ඔහු කියපු කතාවක් මේ දිනමින පත්තරෙන් උපුටා ගත්තේ. එතකොට රවිට අප හම්බ වුණා. නීතිපති මොනවද කියන්නේ? අද ලංකාදීපේ නීතිපති කතාව ඔබට කියන්න මම උපුටා ගන්න. රවිට අප දුන්නාට එරෙහිව නීතිපතිගෙන් අපෑලක් තීන්දුව බලරහිත කරන්න ඇවිල්ලයි මනෝප්‍රිය ගුණසේකර ලියයි. ශ්‍රී ලංකා මහා බැංකුව විසින් භාණ්ඩාගාර බැඳුම් කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 3700ක පමණ පාඩුවක් සිදු කළ බවට චෝදනා ලැබ සිටින හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු විත්තිකරුවන් 8 දෙනාට අප නියම කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල දුන් තීන්දුවට එරෙහිව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා. විත්තිකරුවන්ට අප නියම කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල දුන් තීරණය දෝෂ සහිත බවත් එය නීතියට පටහැනි බවත් සඳහන් කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විත්තිකරුවන්ට අප නියම කරමින් දුන් තීරණය බලරහිත කරන්නයි නීතිපතිවරයා සිය අපෑල මගින් ඉල්ලීමක් කර තිබෙනවා. ඔන්න කතාව රවිට අප දුන්නාට එරෙහිව නීතිපතිගෙන් අපෑලක් කියලයි සඳහන් කරලා තියෙන්නේ. ඒ අතරේ ජනාධිපතිවරයා අවුරුද්දෙන් පසු වැඩ ඇල්ලූ කතාව ඡායාරූපයක් සහිතව අද ලංකාදීපේ වාර්තා කරන විදිය බලමුද? අලුත් අවුරුද්දෙන් පසු ජනපති වැඩ අල්ලයි. උදේ ගම්මන්පිලා විමල් වීරවංශ ඇමතුරුන් ජනාධිපතිවරයාට නව වසර සඳහා සුබ පැතුම් පිරිනැමූ අවස්ථාව අද ලංකාදීප පත්තරේ ප්‍රධාන පිටුව මේ විදියට පළ කරලා තියෙනවා. හොඳයි. වෙලාව මතක් කරන් අනිත් කතා බහට එමු. අපේ යස්ගිරි අනුනායක වේඩරුවේ උපාලි හාමුදුරුවන් වහන්සේ මොනවද කියන්නේ?
උන්වහන්සේගේ කතාවක් අද දිවයින ප්‍රධාන පිටුව දාලා තිනවා වැඩිදුර විස්තරය ඇතුල් පිටුවට ගිහින්. විවේචන එල්ලුවා ජනපතිට දැඩි තීන්දුව ගැනීමට සිදු වෙනවා. සමන්ත වීරසේකර ලියන. ආඥා දායකත්වයේ පිළිබඳ බොහෝ දෙනෙක් විවේචන එල්ල කළද රටේ දියුණුව සඳහා ජනාධිපතිවරයාට ඇතැම් අවස්ථාවලදී දැඩි තීන්දුව తీරන ගැනීමට සිදුවන බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඩරුවේ උපාලි නාහිමියෝ සඳහන් කරනවා. මානුරදී මාධ්‍යයට අදහස් දක්වමින් උන්වහන්සේ මෙහෙම කිව්වා. බොහෝ දෙනාට ලබා දී ඇති අසීමිත නිදහස රට ගොඩ ගැනීමට යම් බාධාවක් වී ඇති බවද උන්වහන්සේ පෙන්වා දෙනවා කියලයි මේකේ වැඩිදුරටත් දාලා තියෙන්නේ. අපේ රට ගොඩ ගැනීමට මා හිතන්නේ බාධකයක් තමයි මේ රටේ බොහෝ දෙනාට ලැබී තිබෙන නිදහස. අසීමිත නිදහසක් අපි හිතනවා රටක දියුණුවට බාධාවක් කියලා උන්වහන්සේ සඳහන් කරන කාරණාව අද දිවයින පත්තරේ ඒ විදිහටයි දාලා තියෙන්නේ. ඒ අපේ අනුනායක හාමුදුරුවන් වහන්සේගේ කතාව. එතකොට දැන් මේ මාසෙත් ළඟ එනවා අවුරුදුත් ගියා. මේ මාසේ පළමු වෙනිදා කම්කරු දිනය ගැන කතා කරනකොට මොනවද පක්ෂවල සූදානම? ආණ්ඩුවේ සියලු පක්ෂවල එකතුවෙන් එක්සත් මැයි රැළියකට අගමැතිගේ නැරයුම අනුර බාලසූරිය එළිය. ආණ්ඩුවට සම්බන්ධ සියලු පක්ෂවල එකතුවෙන් එක්සත් මැයි දින රැළියක් පැවැත්වීමට අගමැති මහින්ද රාජපක්ෂ ඊයේ පෙරවරුවේ පැවති පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී ඇරයුම් කළා තියෙනවා කියලයි වැඩිදුරටත් වාර්තාවේ දාලා තියෙන්නේ. ඒකේ ওই විදිහට තමයි සටහන දාලා තිබුණේ. ඒ අතරේ පාර්ලිමේන්තුව අද සිට 23 වෙනිදා තෙක් අකිත පෙරේරා කතාව ලියන. පාර්ලිමේන්තු රැස්වීම අද සිට ලබන 23 වෙනිදා දක්වා පෙරවරු 10 සිට පස්වරු 5:30 දක්වා පැවැත්වීමට කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණයක් අරගෙන තියෙනවා. ඒ දිවයින පත්තරේ ප්‍රධාන පිටුව පාර්ලිමේන්තුව පැවැත්වීම ගැන ලියපු කතාව. ඒ අතරේ ආර්ය ශක්තිමත් වුණානේ අප්පා හිතපු නැති විදියට බාල්දු වෙලා දුර්වලෙක් බවට පත් වෙලා ගිහිල්ලා එක පාටම ශක්තිමත් වුණානේ. රුපියල ඊයේ යලි ශක්තිමත් වේ ශාම් නුවන් ලියන. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය ඊයේ දිනේ සැලකිය යුතු ලෙස ශක්තිමත් වෙමින් ඇමරිකානු ඩොලරයක විකුණුම අගය රුපියල් 9.31කින් අඩු වුණ කියලා පත්තරය දානවා. මේ අනුව ඊයේ දිනේ මහ බැංකුව නිකුත් කළ අලුත්ම විනිමය අනුපාත අගයන් අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම අගය 191.97ක් දක්වා විශාල වශයෙන් අඩු වුණ කියලයි මේකේ වැඩිදුරටත් දාලා තියෙන්නේ. ලංකා ඉතිහාසයේ ඇමරිකානු ඩොලරයක වැඩිම විකුණුම් අගය වාර්තා කරමින් පසුගිය අප්‍රේල් 15 වෙනි දින ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 204.62ක් දක්වා ඉහළ ගියා. එවැනි අවස්ථාවක තමයි එක පාටම පට ගාලා 191 දක්වා දැන් ඒකේ වෙනස් වුණා රුපියල ශක්තිමත් වුණා. මාර ශක්තිමත් විල්ලක් ශක්තිමත් උනේ. ඔයා ඔහොම ඉන්නකෝ අනේ. එතකොට කාටද ආඩම්බර? රටටම ආඩම්බරයි. ඒක නෙවෙයි. දැන් අරයා කියන්නේ ඩොලරය ගණන් උස්සලා රුපියල බාල්දුන කියලා ඒ හින්දා බඩු භාණ්ඩවල මිල ගණන් ඉහළ ගියා නම් දැන් අනිත් පැත්තට ශක්තිමත් වෙලා තියෙනවා බර ගානකින්. එහෙනම් ඒවා ටික අඩු කරන්න. එතකොට අමතක වෙයිද දන්නේ අඩු කරන්න නේද? හොඳයි. ඊට පස්සේ අපි තවත් කතා කීපයකට යන්න සූදානම්. පාසල් විශ්වවිද්‍යාල කොවිඩ් පැත්තට යන්න හොඳ වෙලාවක් කියලා හිතනවා මේ වෙලාව. සියලුම විශ්වවිද්‍යාල 27 වෙනිදා විවෘත කරනවා. අධ්‍යාපන ඇමති ජී.එල් කියන්නේ අනුර බාලසූරිය එළිය. දිවයිනේ සියලුම විශ්වවිද්‍යාල අප්‍රේල් 27 වෙනිදා විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් සඳහන් කරනවා. ප්‍රථමයෙන් 4 වන වසරේ හා 3 වන වසරේ සිසුන් විශ්වවිද්‍යාලවලට කැඳවීමටත් ඉන්පසු 1 වන හා 2 වන වසරේ සිසුන්ට පන්ති විවෘත කිරීමටත් සැලසුම් කර තිබෙන බව ඇමතිවරයා කියනවා. ඒ අතර විශ්වවිද්‍යාලවල විභාග පැවැත්වීමට අවශ්‍ය කටයුතු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් සැලසුම් කර තිබෙන බවද හේතම වැඩිදුරටත් සඳහන් කරලා තියෙනවා. ඔන්න විශ්වවිද්‍යාල ගැන කතාව. ඒ අතරේ පාසල් ගැන කතාවේදී දූ පුතුනේ පරිස්සමට යනවා නේද ඔයගොල්ලෝ පාසල්? ඊයේ කණ්ඩායමක් යන්න ඇති. මාරුවට යන්නේ. අද අනිත් කණ්ඩායම යනවා. බොහොම සෞඛ්‍ය ආරක්ෂිතව ඉන්න. අර එක යාළුව පොදියට යන්න එපා. එකට කැම ටික බෙදාගෙන කන්න යන්න එපා. ඕවා සහෝදරකම් මිත්‍රත්වය තමයි. හැබැයි ඒවට දැන් මේ මොහොත නෙවෙයි. ඒ හින්දා පරිස්සමෙන් ඉන්න. දැන් ඊළඟට ඔයගලන්ට කියන්න තියෙන ඔයගොල්ලෝ සෑහෙන කාලයක් ගෙවල් වල හිටියානේ මේ කොවිඩ් ප්‍රශ්නයක් තියෙන නිසා අගෝස්තු මාසයේ නිවාඩුව ඔයගලන්ගේ සෑහෙන අඩු වෙනවා. හොඳේ. අගෝස්තු පාසල් නිවාඩුව සතියයි. කුමුදු උපුල් ශාන්ත මව්බිමට තබන සටහන මේ.
වාර්තාව ඔබට ඉදිරිපත් කරන්නම්. අගෝස්තු මාසයේ පාසල් නිවාඩුව සතියකට පමණක් සීමා කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ පියවර අරන්. අදාළ විෂයමාලා ආවරණය කර ගැනීමට ඇති අවශ්‍යතාව මත මෙම පියවර ගෙන ඇත. කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් තමයි එහෙම සඳහන් කළා තියෙන්නේ. හරි නේද? අගෝස්තු නිවාඩුව සතියකට සීමා කරලා තියෙනවා. මොකද විෂය නිර්දේශයන් ආවරණය කර ගැනීම කරන්න ඕනි කාලයක් මුළුල්ලේ ඒක කරගන්න බැරි වෙච්ච නිසා. එතකොට සිසුන්ගෙන් 90%ක් පාසල් ඇවිත් කියලා දිනමින සටහනක් දාලා තියෙනවා. රාජ්‍යයේ සියලු පාසල්වල දෙවන වාරයේ සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් ආරම්භ කළ අතර පාසලකට සිසුවියන් සෞඛ්‍ය රීතීන්ට අනුගතව පැමිණෙන ආකාරය තමයි සමන් ශ්‍රී වෙදගේ චාරූපයක් ආරන් තියෙන්නේ. ගෞතමී බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවන්. හරි ඒ ෆොටෝ එක සටහන මම දැන් ඔයගලන්ට කියන්නම්. රාජ්‍යයේ සියලු පාසල්වල දෙවන වාරයේ ආරම්භ වූ අතර එදින පැමිණීමට නියමිතව සිටි සිසුන්ගෙන් 90%ක් පමණ පාසල් වෙත පැමිණ සිටි බව අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පාසල් කටයුතු LMD ධර්මසේන සඳහන් කළා තියෙනවා. දැන් ශීර්ෂ පාඨයට පස්සේ මම බැලුවේ ඇතුලේ විස්තරේ. ඒක හරියට පැහැදිලි කරලා තියෙනවා. දැන් පාසල් සිසුන්ගෙන් 90%ක් ඇවිත් කියලා කිව්වම මේ පොඩි ගැටලුවක් එකපාරට මත වෙනවනේ. ඇයි කඩින් කඩ යන්නේ ඊයේ ගියේ සෙට් එකයි අනිත් 50% ගිහිල්ලා නැහැ. හැබැයි මෙතන ඉතාලම හොඳින් පැහැදිලි කරලා තියෙනවා එන්න නියමිත වෙලා හිටපු අයගෙන්. ඒ කියන්නේ එන්න ඕනි කොටසෙන් 90%ක් ඇවිත් කියන්නේ. ඒ කියන්නේ ලොකු ප්‍රතිශතයක් ගිහින් තියෙනවා. ඒ හින්දා තවදුරටත් පරිස්සම් වෙමු කියලා ඔයගලන්ට මතක් කරන්න මේක අවස්ථාව කරගන්න. ආය යනවා මව්බිම් පත්තරේට. මව්බිම් පත්තරේ දානවා ඉදිරි සති කීපය ගැන. මොකද අපි අවුරුද්දත් එක්ක ගත කරලා හිටියේ එහාට මෙහාට ගියා ආවා. ඉදිරි සති තුන තීරණාත්මකයි. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවලට අනුගත වන්න. යුදා මුදාපතිවරයාගේ ප්‍රකාශයක් මව්බිම ප්‍රධාන පිටුවේ වාර්තාවක්. සටහන කියවන්නම්. ඉදිරි සති තුනක කාලයේ තීරණාත්මක කාල සීමාවක් නිසා අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට රැකියාව සඳහා පැමිණෙන සියලුම දෙනා මුඛාවරණ පැනදීම ඇතුළු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් කොවිඩ් වෛරසය පැතිරීම වැළැක්වීම වෙනුවෙන් අවශ්‍ය කටයුතු සිදු කළ යුතු බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුදා මුදාපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් වාර්තා වීම අතින් අනිත් කාලවලට සාපේක්ෂව අඩු මට්ටමක පවත්වාගෙන යන්න අපට හැකියාව ලැබුණා. ඒකුත් 16 වෙනිදා වන විට 357ක් ලෙස වාර්තා වුණා. ඉන් වැඩි පිරිසක් විදේශ රටවල සිට මෙහි ආ ශ්‍රී ලාංකිකයන් ලෝකයේ විශාල වශයෙන් කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවක් මේ වන විට වාර්තා වෙමින් තිබෙනවා. විශේෂයෙන් පසුගිය සතිය පුරා ජනතාව ඒකරාශී ස්ථානවල අපි දැක්කා බහුතරයක් දෙනා සෞඛ්‍ය ආරක්ෂිතව හැසිරෙනවා. නමුත් එසේ නොවන සුළු පිරිසක් ඉන්න පුළුවන්. ඔබට මතක ඇති මෙරට දෙවනි රැල්ලක් ආවේ ලංකාවේ එක් පුද්ගලයෙක්ගෙන් එය 90000කට වැඩි ආසාදිතයන් පිරිසක් දක්වා ලංකාව පුරා වර්ධනය වුණා කියලාත් මතක් කරලා තියෙනවා. පෙර අත්දැකීම් මතක් කළා ඒවායින් පාඩම් ඉගෙනගෙන පරිස්සම් වීම සඳහා අපේ යුදා මුදාපතිවරයා කරපු පැහැදිලි කිරීමයි මා ඔබට උපුටා ගත්තේ. කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව කවදාද? පත්තරෙන් අපි නිරන්තර කිව්වා පටන් ගත්ත දවස් දන් අපි කිව්වා මාත්‍රාවේ දෙවන්න දෙන්න ඉතුරු කරගමු කියලා. ඉතුරු කරගෙන තියෙනවද? හරි දෙපැත්තක් කියන කතාවක් අද පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨයේ වෙන වෙනම බලමු. කොවිඩ් එන්නත දෙවැනි මාත්‍රාව කවදාද? ආණ්ඩුවට සැලසුමක් නැහැ. ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කියන්නේ ඉන්දිකේවා විතරණලිය. පළාත් කීපයකින් කොවිඩ් රෝගීන් වාර්තා වීම නිසා ආර්ථිකයට වාසි නොවන සියලු උත්සව අවලංගු කරන්න. කොවිඩ්-19 එන්නතේ දෙවන මාත්‍රාව මේ මාස 12 වෙනිදා සිට ලබා දිය යුතුව තිබුණද තවමත් ඊට අදාළ වැඩපිළිවෙලක් සකස් කර නැතයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කියනවා. එන්නතේ පළමු මාත්‍රාව ජනවාරි 29 වෙනිදා සිට ලබා දීම සිදු කළ බවත් මේ අනුව දෙවන මාත්‍රාව අප්‍රේල් 12 වෙනිදා සිට ලබා දීමට සැලසුම් කර තිබුණද ඊට අවශ්‍ය එන්නත් තොග ලබා දීමට සෞඛ්‍ය බලධාරීන් අවශ්‍ය සැලසුම් සකස් කර නොමැති බවද එම සංගමේ සභාපති මහජන සෞඛ්‍ය පරීක්ෂක උපුල් රෝහණ කියනවා. පළාත් කිහිපයකින් කොවිඩ්-19 රෝගීන් වාර්තා වන නිසා ආර්ථිකයට වාසියක්වත් නොවන සියලුම උත්සව අවලංගු කරන ලෙසට රජයට යෝජනා කරන බවද ඔහු කියනවා. මීට අමතරව අවමංගල්‍ය උත්සව හා මංගල්‍ය උත්සව පැවැත්වීම සඳහා දැනට පවතින නීති තවදුරටත් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරලා තියෙනවා. ඔන්න මහජන
සෞඛ්‍ය පරීක්ෂකරුන්ගේ සංගමය කියන්නේ බිම් මට්ටමටම යන්නේ මෙයාලා. එයාලා පැහැදිලිව මතක් කරනවා ජනවාරි 29 වැඩපිළිවෙල පටන් ගත්තේ අප්‍රේල් 12 වෙනිදා ඉඳන් දෙවෙනි මාත්‍රාව දෙන්න ඕනේ. තාමත් වැඩපිළිවෙලක් නැහැ කියලා. අපිට එන්නත් තොගයක් ලැබෙනවා නම් අපි ඒක තියාගමු. පිරිසකට මාත්‍රා දෙකම හිමි වෙන පරිදි තියාගමු. නැත්තම් වැඩපිළිවෙල ගැටලු සහගත තත්යකටපත් වෙන්න පුළුවන්. හරි මේ ගැන ආණ්ඩුව මොකද්ද කියන්නේ? මෙන්න ඇමති කියු කතාව පත්තරෙන් උපුටා ගන්නවා. කොවිඩ් එන්නත දෙවෙනි මාත්‍රාව මැයි පළමු සතියේ සිට දෙනවා. නිදර්ශනී වික්‍රමසිංහ අයිලියන්. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා COVID-19 මර්ධන එන්නතේ දෙවන මාත්‍රාව එළඹෙන මැයි මාස පළමු සතියේ සිට ලබා දීමට තීරණය කළ බව ඖෂධ සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන කියනවා. ඒ අනුව ඊට අදාළ එන්නත් ප්‍රමාණය මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සතුව පවතින බවත් ඔහු සඳහන් කිරීමක් කළා තියෙනවා. තියෙනවා නම් අපිට ප්‍රශ්නයක් නැහැ. මේ අතර ඉන්දියාවේ සීරම් ආයතනයෙන් ඇනුම් කර ඇති ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා මිලියනයක ප්‍රමාණය මෙරටට ලබා ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් කළ විමසීමකදී ඒ සාමාන්‍ය අධිකාරී දිනූෂ දසනායක ප්‍රකාශ කර සිටියේ අදාළ එන්නත් තොගය ලබා දීම සම්බන්ධයෙන් සීරම් ආයතනයෙන් මේ වන තෙක් යාපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි. කෙසේ වුවත් එන්නත් තොගය කඩිනමින් ලබා ගැනීම සඳහා රජය ක්‍රියාත්මක වන බවද ඔහු වැඩිදුරටත් කියලා තියෙනවා. පේනවනේ? තාම එතනින් යාපත් ප්‍රතිචාරයක් නැහැ. ඒ නිසා තියෙන එක හරි වැඩපිළිවෙලක් ඔස්සේ අරගෙන යන්න කියලා අපි ආණ්ඩුවේ බලධාරීනි ඔබට මතක් කරනවා. ඉන්දියාවේ තත්ත්වය දන්නවනේ. ඉන්දියාවේ ද්විත්ව කොරෝනා විකෘතිය රටවල් 10කට පැතිරේ කියලායි නවදිල්ලියෙන් පොතක් එන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානයයි කියන්නේ. ඉන්දියාවෙන් මුලින්ම හඳුනාගත් ද්විත්ව කොරෝනා විකෘතිය මේ වන විට රටවල් 10කට පැතිර ගොස් ඇති බවත් එම විකෘතිය ලෝ පුරා ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා. අප අමතක නොකරමු ඉන්දියාව තියෙන්නේ අපිට අල්ලපු වැටේ කියලා. මොකද ඉන්දියාවේ ද්විත්ව කොරෝනා විකෘතිය රටවල් 10කට පැතිරීමේ අවදානමක් ගැනයි මේ කියලා තියෙන්නේ. හොඳයි අපි මේ ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් වාර්තා කීපයක් කරන් බලමු. COVID-19 වෛරසයේ ව්‍යාප්තිය පාලනය සඳහා ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත මෙරට ජනතාවට ලබා දීම මීට මාස කිහිපයකට පෙර ආරම්භ කළා. එම එන්නතේ පළමු මාත්‍රාව මේ වන විට මෙරට පුද්ගලයන් 9,25,242 දෙනෙක් සඳහා ලබා දී ඇති අතර එන්නතේ දෙවැනි මාත්‍රාව මේ මාස මැදදී ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මීට පෙර සැලසුම් කර තිබුණා. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවකදී තීරණය කර ඇත්තේ එම එන්නත ලබන මාස පළමු සතියේ සිට ලබා දීමටයි. එහිදී උපදේශක කමිටුව සෞඛ්‍ය අමාත්‍යාංශයට නිර්දේශ කර සිටියා කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා අයට කොවිෂීල්ඩ් එන්නතම දෙවන මාත්‍රාව වශයෙන් මැයි මාසයේ පළවෙනි සතියේ ආරම්භයේ සිට ලබා දෙන්න. ඒ අනුව පළවෙනි මාත්‍රාව ලබා දීපු අනුපිළිවෙල අනුවම දෙවන මාත්‍රාව ලබා දීමත් සිදු වෙනවා ඇති. කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පැවසුවේ එන්නතේ දෙවනි මාත්‍රාව ලබා දීම මේ වන විට ගැටලු සහගත වී ඇති බවයි. දැනට පවතින තත්ත්වය අනුව ඇස්ට්‍රාසෙනිකා එන්නත ලංකාවට මේ මොහොතේ අපි දන්නා පරිදි ලැබිලා නැහැ. ඒ වගේම ලැබීමට නියමිතව තියෙන බවකත් රජයේ පාර්ශවයෙන් මේ වෙද්දි ප්‍රකාශයට පත් වෙන්නේ නැහැ. කෙසේ වෙතත් දැනට ලබා දීලා තියෙන අයවලුන් සියලුම දෙනාට අප දන්නා පරිදි දෙවන මාත්‍රාව ලබා දීම සඳහා ප්‍රමාණවත් එන්නත් තොග ලංකාවේ නැහැ. ඒ නිසා පළමු මාත්‍රාව ලබාගත් අයවලුන් සඳහා දෙවන මාත්‍රාව ලබා දීමේ යම් ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා. මේ අතර අසල්වැසි ඉන්දියාව කොවිඩ් ව්‍යාප්තියේ නව කේන්ද්‍රස්ථානයක් බවට පත් ඇත්තේ ගත වූ දින එරටින් නව ආසාදිතයින් 2,75,300කට අධික සංඛ්‍යාවක් වාර්තා කරමින්. එම සංඛ්‍යාව දැක්වෙන්නේ මේ වනතුරු ඉන්දියාවෙන් වාර්තා වී ඇති වැඩිම දෛනික ආසාදිත සංඛ්‍යාව ලෙසයි. වෛරස ව්‍යාප්තිය ශීඝ්‍ර බව සැලකිල්ලටගෙන දිල්ලි අගනුවරටද අද රාත්‍රියේ සිට සතියක කාලයක් සංචරණ සීමා පැනවීමට පියවරගෙන තිබෙනවා. ඉන්දියාවේ තත්ත්වය එන්නම දරන වෙන ආකාරය එන්නත් කරණය සිදුවෙන එන්නත් හදන තැනක් ඉන්දියාව. ඒ තත්ත්වය තුළ දිනෙන් දින තත්ත්වය දරන වෙන ආකාරය පිළිබඳව පාඩම් ඉගෙන ගමු. හොඳයි. අනිත් ඒවා කතා කරමු විරාමයක් කරන්න ඇවිත්. කතා කරන්න ප්‍රවෘත්තීන් ගොඩක් තියෙන අතරේ අරගොල්ලන්ගේ ෆයිට් එකේ දිගුවත් කතා කරන්න වෙනවනේ වරින් වර. දන්නවනේ ඒගොල්ලෝ කවුද කියලා? විවාහක රූ රැජිනගේ කිරුළ ගැලවීමේ සිද්ධිය කැරොලයින්ට හාචූලාට ඇප බුද්ධිමාල් රුබේරුලියන්. ශ්‍රී ලංකා විවාහක රූ රැජින ලෙස කිරුළු පැලඳි පුෂ්පිකාදී සිල්වාගේ කිරුළ ගලවා ඇයට සුළුතුවාල සිදු කරන ලද එකෙන සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් වූ 2019 ලෝක විවාහක රූ රැජින
කැරොලයින් ජූරි සහ නිරූපිකාවක වන චූලා පඩ්මේන්ද්‍රන් නැමැතියන් රුපියල් ලක්ෂයක් බැගින් වූ ශරීර අපමත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී රාගල ඊයේ නියම කළා තියෙනවා. දැන් ඕක මං අද පත්තරේ නුපුට ගත්තේ. දන්නවද අද දිනමින පත්තරේ ප්‍රධාන පිටුවේ ප්‍රධාන ශීර්ෂ පාඨයට හප්පලා දාලා තියෙන්නේත් ඔය ශීර්ෂ පාඨය වෛවර්ණයෙන් දාලා තියෙන්නේ. විවාහක රූ රැජින ගෝරියෙන් රජයට ලක්ෂ 7ක් අලාභයි. කුරුදුවත්ත පොලිසිය අධිකරණයට කියයි කියලා එළියන්නේ. ඒ ගණන් හෙලව් එක්ක දාලා තියෙන්නේ කතන්දරේ. අද දිනමින පත්තරේ ප්‍රධාන පිටුවේ වාර්තාවක් විදිහට පාඩු ඒවා අරවා මේවා ඔක්කොමත් එක්කම තමයි දාලා තියෙන්නේ. කොළඹ නෙළුම් පොකුණ රංගහලේදී ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගාවලියේදී පුෂ්පිකාද සිල්වාගේ කිරුළ බලහත්කාරයෙන් ඉවත් කිරීමේ සිද්ධියෙන් රජයට රුපියල් ලක්ෂ 7ක ලාභයක් සිදු වී ඇති බවට කුරුදුවත්ත පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල වෙත ඊයේ කරුණු වාර්තා කළා. ඊයේ මෙම නඩුව මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ කැඳවුම් ලබ අවස්ථාවේදී සැකකාරියන් දෙදෙනා අධිකරණයේ හමුවේ පෙනී සිටි අතර කුරුදුවත්ත පොලිසිය මේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයේ හමුවේ කරුණු වාර්තා කර සිටියා කියලත් වැඩිදුරටත් දාලා තියෙනවා. ලක්ෂ 7ක ලාභයක් ගැන අධිකරණයට පොලිසිය කරුණු කීමක් ගැනයි ඒ දාලා තියෙන්නේ. හොඳයි. අපි එතනින් එහාට යමු තවත් ඒවා කතා කරන්න තියෙන නිසා. ඒකෙන් මිදෙනවා විතරයි. ආයෙත් අන්න දෙන්නෙක් ප්‍රශ්නයක් ඇති කරගෙන මාර්ගම නගර සභාවේ මන්ත්‍රීවරයෙකුට පහර දුන් සැක්කාර මන්ත්‍රීනිය දැලේ. එහෙම කතාවක් අද දිනමින පත්තරේ වාර්තාවක් දාලා තියෙන්නේ. මාර්ගම නගර සභාවේ පොඩ්ජන එක්සත් පෙරමුණේ නාගරික මන්ත්‍රීවරයෙකුට පහර දීමක් සම්බන්ධයෙන් එම නගර සභාවේ සමගි ජන බලවේගයේ නාගරික මන්ත්‍රීවරයෙකු වන නම දාලා තියෙනවා. මාර්ගම පොලිසිය අත්අඩංගුවට අරගෙන මාර්ගම නගර සභාවේ උපසභාපතිවරයාගේ අවමගුල් උත්සවයේදී මේ මන්ත්‍රීවරයන් දෙදෙනා අතර බහින් බස්රීමක් දුරදිග යාමෙන් පහර දීම සිදු කර තිබෙනවා. පහර කැමට ලක් වූ මන්ත්‍රීවරයාගේ අතකට හා උදරයේ ප්‍රදේශයේ තද කැක්කුමක් ඇතිවීම හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලට ඇතුළත් වී ඇති බවද පොලිසිය සඳහන් කරනවා. අරගොල්ලන්ගේ ෆයිට් එක ගැන කතා කරලා ආවා විතරයි හුස්ම ගන්න හම්බුන්නේ නැහැ. මේගොල්ලන්ගේ ෆයිට් එක ඇවිල්ලා තියෙනවා පත්තරේ. හරි ෆයිට් ඕනේ අපි යමු කතන්දරයකට. අද අප්‍රේල් 20 වෙනිදා. හෙට අප්‍රේල් 21 වෙනිදා. හෙට වගේ දවසක වසර දෙකකට පෙර ආතුව සිදු වුණු ඒ ඛේද වාචකය ඔබට මතක ඇති. පාස්කු ඉරිදින ප්‍රහාරයෙන් මිය ගිය අය සබරා හෙට විනාඩි 2ක නිහඬතාවක් පවත්වන්න නුවන් හෙට්ටිආරච්චි එළිය. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මිය ගිය අය වෙනුවෙන් අප්‍රේල් 21 වන බදාදා උදෑසන 8:45 සිට විනාඩි 2ක නිහඬතාවක් පවත්වන ලෙස කොළඹ අගරාධිගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් තිම්පානෝ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ඒ වගේම දේව මෙහෙයන්ට උපරිම ආරක්ෂාව දෙන්න පොලිස් මූලස්ථානයෙන් විශේෂ නිවේදනයක්. ඒකත් අපි පුට ගන්නේ අද දිනමින පත්තරෙන් භක්ති ධර්මප්‍රිය ලියන්නේ පාස්කු ප්‍රහාරයේ සිදු වී වසර දෙකක් ගතවන එළඹෙන 21 වෙනිදා පැවැත්වෙන විශේෂ දේව මෙහෙයන් සහ වෙනත් ආගමික උත්සව සඳහා අවශ්‍ය උපරිම ආරක්ෂාව ලබා දෙන ලෙසට පොලිස් මූලස්ථානයේ විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. නිවේදනයේ හරියට ඒ ආදාළ තැන්වලට යනවා ඇතිනේ නේද? ඇයි මං එහෙම ඇහුවේ? නෑ මට මේ මතක් වුණා පෙර දැනුම් දී තිබියදී බුද්ධාංශ මගින් ප්‍රහාරයක් පිළිබඳව හරි හැටි තොරතුරු sannivedanaya නොවීම නිසා සිදුවුණු ඛේදවාචකයක් නේද මේ හෙට මතකයට එන්නේ කියන කතාව මතක් වෙන්න ගත්තා. එතකොට අගරාධිගුරු උන්වහන්සේගේ කතාවක් මම ගන්නවා මව්බිමෙන්. අපි කොණ්ඩේ බැඳපු චීන්නු නෙමෙයි වග්කියුත්තන්ට දඬුවම් දීම නීතිපතිට පවරා අත සෝදා ගන්න හදන්න එපා. සවනි ශේෂාදී වාර්තාව ගේන්නේ. උන්වහන්සේගේ කතාවයි මේ පත්තරේ වාර්තාවක් විදිහට දාලා තියෙන්නේ. හොඳයි අපි සූදානම් උන්වහන්සේගේ ප්‍රකාශය සහ උන්වහන්සේලාගේ ප්‍රකාශ බලන්න. සහරාන් ඇතුළු කණ්ඩායමක් හැම ප්‍රදේශයකම වගේ කඳවුරු පවත්වලා තියෙනවා. සහභාගී වෙලා තියෙනවා මුස්ලිම් තරුණ තරුණියන් අඩුම වශයෙන් 350ක් විතර. මේ 350න් අපි කියමු භාගයක් ප්‍රතිඥා දුන්නයි කියලා මරාගෙන මැරෙන්නේ. එතකොට 175 දෙනෙක් විතර ඉන්නවා. 350 දෙනෙක් ඉන්නවා. මේ නිදහසේ ඉන්න අය කවුද කියලා අඳුනගෙන තියනවාද? අඳුනගෙන ඒ අයව අත්අඩංගුවට අරගෙන තියනවාද? කීයක් එහෙම අත්අඩංගුවට අරන් තියනවාද?
රට කොයිතරම් අනාරක්ෂිත තැනකද තියෙන්නේ. මුළු රටම. අපි 21 වෙනිදාට අපි උදේ 8:45ට අපේ දේවස්ථානවල විනාඩි 2ක නිහඬතාවය ආරක්ෂා කරන්න කියලා අපි අපේ ජනතාවගෙන් ඉල්ලලා තියෙනවා. අපි පාලනය කරන කතෝලික පාසල් ලබන අප්‍රේල් 21 වෙනි බදාදා නිවාඩු දිනයක් ලෙස අපි ප්‍රකාශයට පත් කරලා තියෙනවා. අපිට මේ වෙලාවට ආරක්ෂාවක් ලැබිලා මදි. අපිට ඕනේ මේ ආරක්ෂාව ලබා දෙන්නට ඕනේ කියලා හිතෙන්නේ ඇයි? මොනවා හරි ආරංචියක් එනවනේ ඇවිල්ලා ඇතිනේ. ඒතර එහෙම ආරංචි එන එකට පදනම් වෙච්ච දේ මොකද්ද කියලා හොයලා බලන්න. අපි කියන්නේ අපිට ආරක්ෂාව නෙමෙයි රට ආරක්ෂා කරන්න. ඔය එහෙම මෙහෙන් එක්කෙනෙක් දෙන්නෙක් ඇතුළට දානවා ඊට පස්සේ ආයෙ එළියට දානවා අරව මේවා එහෙම බෑ. දැන් උදාහරණයක් වශයෙන් 20 වෙනි සංශෝධනයේට ඡන්දය ලබා දීමේදී යම් ආකාරයක අමුතු ජාතියක ඡන්ද ප්‍රකාශ කිරීමක් සිදු වුණා. ඒ කියන්නේ පක්ෂයේ නායකයා දානවා 20 වෙනි සංශෝධනයට විරුද්ධව, පක්ෂයේ සමාජිකයෝ 7 දෙනෙක් දානවා 20 වෙනි සංශෝධනයට පක්ෂව. ඒතර අනිත් එක මේ දාන්නේ 20 වෙනි සංශෝධනය සම්මත කරගන්න යම් ආකාරයක මුස්ලිම් ඡන්ද මට ඕනේ නැහැයි කියාපු කෙනෙක් සම්බන්ධවයි. කොහොමද ඒතර මේ වෙනස ඇති වෙන්නේ? දාන සැකයක් ඇති වෙනවා මේ තුල යම් ආකාරයක ඩීල් එකක්. ඒතර ඒක අපිට සාධාරණ සැකයක් අපේ හිත ඇතුළට ඇවිල්ලා තියෙනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන මේ වගේ විදිහට ගනුදෙනුවට දාන්න ගියොත් අපිට සාධාරණ ඉෂ්ට වෙන්නේ නැති බව පැහැදිලියි. හොඳයි හෙටයි මතකය දවස අපි නිශ්ශබ්දතාවේ අපාතරෙන් වියෝවන් සැමරුම් සිදු කරන්නට සූදානම් වෙමු. ඊළඟ කතාවලට යන්න හදන්නේ ක්‍රීඩකයන්ගේ තහනම් උත්තේජක ලැයිස්තුව හෙට මැති සභයට කියලා ජේ.ටී.ඩි. සිල්වා අනුරාධා හේරත් එක්ක සටහනක් දාලා තියෙනවා. ක්‍රීඩකයන් 2021 වසරේදී භාවිතා නොකළ යුතුයයි නම් කළ තහනම් ද්‍රව්‍ය ලැයිස්තුව හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ලෝක උත්තේජන මර්ධන නියෝජිත ආයතනය විසින් 2021 වර්ෂයේදී විවිධ ක්‍රීඩාවන් සඳහා හඳුන්වා දෙනු ලැබූ තහනම් උත්තේජක ඇතුළු තහනම් ද්‍රව්‍ය ලැයිස්තුව ලබන 21 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව තරුණ හා ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ සඳහන් කළා තියෙනවා. ඒ අතරේ අධිවේගයේ නීති කඩන රියදුරන් අධිකරණයට අධිවේගයේ මාර්ග නීති නිවැරදිව පිළිපදින් ඉන්දික හේවා විතරණලයයි. අධිවේගී මාර්ගවල ගමන් කරන වාහනවල උපරිම වේගය පැයට කිලෝමීටර් 100ක් බවත් මෙම නීතිය කඩ කරන රියදුරන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලිස් මූලස්ථානය සඳහන් කරලා තියෙනවා. අධිවේගී මාර්ගයේ ගමන් කිරීමේදී වාහන අතර පරතරයක් තබා ගන්නා ලෙසත් සෑම විටම මාර්ගයේ වම්පස තීරුවේ වාහන ධාවනය කරන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණ සඳහන් කරනවා. වාහනයකට ඉස්සර කර යාමේදී දකුණු පස මන්තිරුව භාවිතා කරන ලෙසත් ඒත් දිගටම දකුණු පස මන්තිරුවේ වාහන ධාවනය නොකරන ලෙසත් ඔව් ඉල්ලීමක් කළා තියෙනවා. අනේ ඇත්තටම පොඩ්ඩක් මතක් කරන්න ඕනේ අධිවේගයේ යනකොට දකිනවා දකුණු පැත්ත දාගෙන කොට යන අය. මේ අධිවේගයේ යන්නේ ගානක් නැතුව දකුණු පැත්ත දාගෙන කොට යනවා. එතකොට ඉස්සර කරන්නේ කොතරින්ද? ඒ ප්‍රශ්නේ මතුවෙනවා. වගේ වගක් නැහැ. සමහරව අනිත් අය ගැන හිතන්නේවත් නැහැ. එතකොට ගැටලුකාරී තත්ත්වයන්ට මුල පුරන්න වෙනවා. අයාපත් කාලගුණ තත්ත්වයක් තුළ වාහන ධාවනය කළ යුතු ආකාරය පිළිබඳ පෝරු මගින් දැනුවත් කර තිබෙන බවත් එම දැනුවත් කිරීම වලට අනුව වාහන ධාවනය කළ යුතු බවත් අජිත් රෝහණ ඉල්ලලා තියෙනවා. ඔයගොල්ලෝ දන්නවද පහුගිය දවස් දෙකේ අධිවේගී අනතුරු කීපයක් වුණා. හයිවේ ට්‍රැෆික් තිබ්බා අවුරුදු දවස්වල. ඒවා මෙව්වත් එක්ක අධිවේගයේ භාවිතයේදී පරිස්සමට යන්න මාර විදියට අධිවේගයේ භාවිතා කළේ. දන්නවද හොයපු ගාන දින 11කදී අධිවේගයෙන් මෙන්න මව්බිම් පත්තරේ දාලා තියෙනවා ප්‍රධාන පිටුවේ බලන්න කොහොමද දින 11කදී අධිවේගයෙන් මිලියන 349ක ආදායමක් කියලායි මේකේ දාලා තියෙන්නේ. උත්සව සමයේ ගත වූ දින 11ක් තුළදී අධිවේගී මාර්ගවලින් රුපියල් මිලියන 349ක ආදායමක් උපයා ඇති බව ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු සඳහන් කිරීමක් කළා තියෙනවා. සෙල්ලන්නේ ගණන් ගිලා උනේ එච්චර ගාණක් හොයලා තියෙනවා කියලායි සඳහන් කරන්නේ. ක්‍රීඩා වාර්තා දෙකටයි අපි දැන් යන්න සූදානම් වෙන්නේ. ලංකාදීප පත්තරෙන් උපුටා ගන්නවා මුරලිට ස්ටේන්ට් 3ක් දමින්ද විජේසූරිය ලියන්නේ. ඉන්දියාවේ චෙන්නයි නුවර ඇපොලෝ රෝහලේදී
හදිසි ශල්‍ය කර්මයක් සඳහා මුහුණ දුන් ශ්‍රී ලංකා පෙළේ හිටපු දගපන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ට ස්ටෙන්ට් 3ක් යොදා ඇතැයි ඔහුගේ සමීපතමයෙකු වන කුෂිල් ගුණසේකර සඳහන් කරලා තියෙනවා. ශ්‍රී ලංකාවේදී කරන ලද මූලික පරීක්ෂණවලදී හෙළිදරව් වී තිබුණේ මුරලිදරන්ගේ හෘද නාල 3ක් අවීර වී තිබූ බවයි. ඒත් වෛද්‍යවරුන්ගේ අදහස් වූයේ ඖෂධ මගින් තත්ත්වය පාලනය කරගත හැකි යන්නයි. කෙසේ වෙතත් ඉන්දියාවේ පෞද්ගලික රෝහලක් හිමිසිය බිරිඳගේ පාර්ශවයේ වෛද්‍ය විශේෂඥවරුන්ගේ උපදෙස් අනුව පෙරේදා චෙන්නයි නුවර ඇපොලෝ රෝහලට ඇතුළත් වූ මුරලිදරන්ට ස්ටෙන්ට් 3ක් දමා ඇත්තේ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය වඩාත් ස්ථාවර කරගනු පිණිසයි. මුරලිට හෘදයාබාධයක් නැහැ. අඩු ගානේ ඒ වගේ රෝග ලක්ෂණවත් තිබිලා නැහැ. එයා රෝහල් ගත වුණේ සාමාන්‍යයෙන් කරන වෛද්‍ය පරීක්ෂණයකට යයි පැවසූ සභාපති කුෂිල් ගුණසේකර එයාට ස්ටෙන්ට් 3ක් දාලා තියෙන්නේ තත්ත්වය වඩාත් හොඳින් පාලනය කරගන්නයි. මුරලි ඉතාමත් හොඳ තත්ත්වයකින් ඉන්නවා. එයා ඊයේ සවසත් අද උදෙත් Tamanට කතා කළා. දැන් එයා නිරෝධායන වෙමින් ඉන්නවා කියලා ලංකාදීපයට කිව්වා කියලායි වැඩිදුරටත් දාලා තියෙන්නේ. ඒ මුරලිගේ කතාව, මුරලිගේ තත්ත්වය. ඒ අතරේ ලොකු හෙට්ටිගේට වසර 8ක් ක්‍රිකට් තහනම් කියලා දමින්ද විජේසූරිය ලියන ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙක් වන දිල්හාර ලොකුහෙට්ටිගේට අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් වසර 8ක තහනමක් පනවා තිබෙනවා. අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්දන නීති සංග්‍රහය කඩකිරීම සම්බන්ධයෙන් වර්ධකරුවී ඇති ඔහුට වසර 8ක් යනතුරු කිසිම ආකාරයක ක්‍රිකට් තරගයකට හෝ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ වෙනත් කටයුත්තකට සහභාගී විය නොහැකි කියලායි සඳහන් කරලා තියෙන්නේ. හොඳයි, ওই විදිහටයි පත්තර වාර්තා සඳහන් කරන්නේ. ඒ අතර ඊයේ රාත්‍රියේ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොළවත්ත දැක්වූ අදහස් පිළිබඳව අපි දැන් අවධානය යොමු කරමු. අද දිනේදී මොනවද සාකච්ඡාවක් ලක්ුණේ? හිට පාර්ලිමේන්තුවනේ. ඉතින් පාර්ලිමේන්තුව අපි සාමාන්‍යයෙන් ගෲප් එක ඩිස්කස් කරනවා එච්චරයි. බ්‍රේකින් නිවුස් එකක් නැහැ. ගරු ඇමතුමා, එතකොට මේ පෝට් සිටි සම්බන්ධයෙන් අද දිනේදී මෙතන සාකච්ඡාවක් ලක්ුණේ නෑ. සාකච්ඡා තිබුණේ නෑ. අපි මේ පෝට් සිටි ගැන ඔක්කොම විස්තර කරලා ඉවරයිනේ. මම හිතන්නේ ඔබතුමාලාට හොඳට පැහැදිලි විස්තරයක් ලැබෙන්න ඇති. දිගින් දිගටම මේ විපක්ෂයෙන් චෝදනා නගනවා මේ පෝට් සිටි එක නීත්‍යානුකූල විදියට නෙමෙයි මේක සම්මත කරන්න යන්නේ කියලා. අපි සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූල ආකාරයට තමයි සම්මත කරන්නේ. ඒ ගැන කිසි බයක් තියන්න එපා. අපි කිසිම නීති විරෝධී වැඩක් කරන්නේ නැහැ. නීතියට අනුව නීතියට වෙලාව ඔක්කොම ඒ විදිහට වෙලාවල් දීලා තමයි අපි ඒක කරන්නේ. ඒකෙන්ද කිසි කෙනෙකුට ඒ ගැන චකිතයක් තියාගන්න අවශ්‍ය නැහැ. දැන් මේ වරායේ ප්‍රශ්නෙට ගොඩක් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා නේද? වරායේ ප්‍රශ්නෙට වඩා මේ රුපියල ගැන අහන්නකෝ. මෙච්චර කාලේ කෑ ගගා හිටියේ රුපියල ගැනනේ. දැන් රුපියල ගැන කියලා දැන් ඇයි රුපියල ගැන අහන්නේ? රුපියල 205 ඉඳලා 215ට ගණන් අහනවනේ. 192ට ආවම අහන්නේ නැත්තේ ඇයි? අහන්නේ කියන්නේ. හරිද? කෘතිමව මේක මේ පහළ දැම්මයි කියලා තමයි චෝදනා කරන්නේ. මොකද? කෘතිමව පහළ දැමීමක් කරන්නේ. එහෙනම් උඩට ගියේ කෘතිම වශයෙන්ද? උඩට ගියේ කෘතිමවද? අහලා බලන්න ඒගොල්ලෝගේ. හරි, thank you. හරි. මේ වරාය නගර ව්‍යාපෘතියත් එක්ක මේ රජයට දැඩි ලෙස ප්‍රහාරයක් එල්ල වෙනවා. විපක්ෂය චෝදනා කරනවා මේක ආණ්ඩුව මේක වැරදි මාර්ගයෙන් තමයි මේක සම්මත කරගන්න යන්නේ කියලා. නෑ, අපි කිසිම වෙලාවක වැරදි මාර්ගයෙන් සම්මත කරගන්නේ නෑ. මේක මේ පනත් කෙටුම්පත අඩුම තරමේ හදිසි පනතක් වශයෙන්වත් අපි දක්වලා නෑ. දැන් මේක කාටත් පුරවැසියන්ට තියෙන අයිතියක් තමයි පනත් කෙටුම්පතක් යන අවස්ථාවේදී ශේෂ්ඨාධිකරණ කියලා අභියෝග කරන අවස්ථාව. ඉතින් අපි ඒකට බලපෑම් කළා ඒක නවත්තන්න හදිසි පනත් කෙටුම්පතක් වශයෙන්වත් ගෙනල්ලා නෑ. ඔබතුමා හිතනවාද මේක සම්මත කරගන්න හැකියාව ලැබෙයි කියලා? මම දැක්කේ. පැහැදිලිවම ශේෂ්ඨාධිකරණය කියන කාරණා එක්ක සලකලා බලලා ඒ අනුව අපි අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුයි. මොකද ආණ්ඩුවක් හැටියට අපි රටේ අපේ ශේෂ්ඨාධිකරණ අපි ගරු කරනවා. අපි රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අපි ගරු කරනවා. අපි මේ රටට ආදරේ. ඉතින් ඒ කාරණා සම්බන්ධයෙන් දෙන තීරණයක් අපි ගන්න ඕනෑ වෙලාවක අපි සැදී පැහැදී සිටිනවා. මොකද ශේෂ්ඨාධිකරණය තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අර්ථ නිරූපණය කරන ප්‍රමුඛයා. ඉතින් මේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අවසාන තීන්දුව ලබා දෙන්නේ ශේෂ්ඨාධිකරණය. හොඳයි. ඒ අතරේ මැයි රැලි පවත්වන්න යනු ආණ්ඩුවෙන් යෝජනාව ඉදිරිපත් වෙන්නේ හවුල්කාර පක්ෂ ඔක්කොම එකතු වෙලා එකම මැයි රැලියකට යමුයි කියලා. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඊයේ රාත්‍රියේ හමුවක් පවත්වා තිබෙනවා. ඒදී ඔවුන් වෙනම මැයි රැලියක් පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම මැයි රැලියකට යයිද? මේ විරාමයක්. කාටුන් පෙළටයි අපි අවධානය යොමු කරන්නේ.
කවි දෙකකින් පටන් ගමු. රටේ මුල්ලේ මුදන්නායකගේ ඇත්ත නැත්ත කවි දෙක. ඉස්සර තේපොල් රබර් රට යවපු රටක්, සම්බලයටත් පොල් එතරින් ගෙනෙන රටක්, ලෝකෙන් උතුම් රටයයි නම් දැරුව රටක්, කවදා දකින්නද නැවතත් එවැනි රටක්. සරුවට වැවෙන හැමදේමත් හතර කොනේ, මේ රන් පොළවේ රන් අස්වනු යසට ගෙනේ. කටින් බතල හිට වූවත් ගෙවුණු දිනේ, ලස්සන ඉසුරු බර රටකට මොකද වුනේ? ලස්සන ඉසුරු බර රටකට මොකද වුනේ කියලා ඔගොල්ලෝ කියන්න බල. ඊළඟට අංජන ඉන්ද්‍රජිත්ගේ කියලා වැඩක් නැහැ කාටුන් එක. පුරවැසි අහනවා රනිල්ගෙන්, එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යන්නේ සර්ලු නේද? පක්ෂය ගැන හිතලා මම ඒ තීරණය ගත්තේ. අන්න හරි, ඒක හරි. නැත්තම් ඉතුරු වෙලා ඉන්න සෙට් එක ඔය മന്ത്രിකමට මරාගනි. රනිල් නොයනවා නම් සෙට් එක මරාගනි. ඒ නිසා පක්ෂය ගැන හිතලා තීන්දුව ගත්ත වෙන්න බැරි නෑ. මේ තලන්ගේ අනේද කියන්නේ කවිය. මෙවර නොමැත මැයි මීටිං පෙළපාලි, පවසයි වජිර UNP මුදලාලි, ගලවා මිනි පෙට්ටියේ ගැසු ඇනලෑලි, නැගිටිනවාලු අලියා මාසේ ජූලි. හුරේ දාමු අපි අලියා ජූලි මාස නැගිටින්න හදන්නේ. ලංකාදීපේ දාසා පොලානගේ ස්වාරිස් SBගෙන් ආනෝ, SBගේ මුණ තියෙන හැටි බලන්න. GL වැඩ කරන්නේ නැහැ කියලා ඇයිසෑර් බොරු කිව්වේ? SB ආනවා එයා මොනවද කරන වැඩ? ඇයි රජයේ වටිනාකම ගැන දේශන දෙන්නේ? ඒ මදයි නේද? GL වටිනාකම ගැන රජයේ දේශන දෙන එක. ලංකාදීපේ තලංග විජේසිංහගේ පලාමල්ල මේන්න. ඔන්න රාජදාස අහනවා ගම්මන්පිලගෙන්. කවුද මේ ගම්මන්පිල කියනවා රාජදාසට, මමත් ආර්ථික විද්‍යාව ඉගෙන ගත්තේ බන්දුල සර්ගෙන් කියලා. රාජදාස අහනවා අද ඔබතුමාට ඒ ගැන ඇත්තේ ලැජ්ජාවක්ද ආඩම්බරයක්ද? කියමු බලන්න. දිවයිනේ චමෝද් පද්මශ්‍රීගේ ශ්‍රී සමය දෙන්නගේ දෙබස් යාළුවෝ දෙන්න. කරදර කාලයකදී ටික දවසකට හරි පිහිටට එන කෙනා උතුම් මිනිසෙක්ලු බං. එහෙනම් බන්දුල සර්ට විජේදාස මහත්තයා උතුම් මිනිසෙක් වගේ පේනවා ඇති. බන්දුලව අමතක වෙලා මේ කාලේ. ඒ නිසා විජේදාස උතුම් මිනිසෙක් විදියට බන්දුලට පේනවද කියන්නේ අපි දන්නේ. තිලකගේ තුන්මන්සල කවිය මෙන්න. තවමින් කොරෝනා රෝබිය ළඟට කොමා, කනබොන මෙන් විනෝදය දෙස දෙනතෙයොමා, හෙමිහිට දිලිඳු දන ණය උගුලකට දමා, ඌවා බක්මහේ මහ සැන කෙලිය නිමා. ණය උනද බක්මාසේ. මව්බිමේ MD වීරරත්නගේ කාටුන් එක. දෙන්න දෙමහල්ලන්ගේ කතාවක්. අවුරුද්දට දීපු 5000 බීලා ඉවර කරාම කඩේ ණය ගෙවන්නේ මොකෙන්ද? නෝනහද්දි මහත්තයා කියනවා වෙසක් එකටත් 5000ක් දෙයිනේ. වෙසක් එකටත් ලැබෙයිද 5000ක්? ලංකාදීපේ සුජීවගේ විගඩම් කවිය දැන් 5000 කරපින්නගෙන යනවා සුජීව. ජීවත් වනු පිණිස දරු පවුලට මාහා, සතුටකේ ලැබුණු එක ලොකු මුදලක් මේහා. දෙන ලද අවුරුද්ද වෙනුවෙන් 5000 වියදම් කරලා බෑ එතුමන් ගෙන්නාහා. මව්බිමේ විදුර අබේනායකගේ දවසේ පද 4 මෙන්න. 5000 බලෙන් අමතකයි බඩු මිල, සුන්වී ගියා විස පොල් තෙලේ වියවුල. බන්දුල දුන්න මල්ල ගැන නොකර කලබල, දැන් හිනහෙමු පෝට් සිටි රැඟුම බල බල. දැන් මොකටද බඩු මල්ල ගැන මතක් කරන්නේ? දැන් රැඟුමක් තියෙනවා පෝට් සිටි. මෙන්න දිවයිනේ ජයරත් වික්‍රමසිංහගේ ෆේස්බුක්. දෙන්න දෙමහල්ලන්ගේ කතාව. වරාය නගරය ගැන ආණ්ඩුවේ අනෙක් දේශප්‍රේමීන් මොකුත් දොඩවල නැහැනේ. ඒගොල්ලන්ට ඇමති පට්ටන් තියෙනවනේ. ඇමති පට්ටන් නැති අයද දොඩවන්නේ. ඔන්න දේශපාලනයක තරමදේ. තලන්ගේ එතුමා කාටුන් එක මේ. සිරා කියනවා එතුමාට වරාය නගරයට විරුද්ධව විජේදාස නඩුවකුත් දාලා කියලා. දන්නවද එතුමා දෙන උත්තරේ? වරාය නගරය වගේද බං, එදා උන්නැහේ බිලියන ගාණක් වේදම් කරලා හදන්න ගිය කපිලවස්තුපුර නගරය. ඒක හැදුවනම් අද අපේ රට දිව්‍ය ලෝකයක් වෙනවා නේද කියලායි අහන්නේ. එදා සැලසුමක් ගැන මෙදා අහන ප්‍රශ්නයක් ඒ. ලංකාදීපේ දාසගේ කාටුන් එක දැන් මෙන්න වෙඩි නූලක් තියෙනවා, පත්තු කරන්න හදනවා බෝම්බයක්. පෝට් සිටිය උඩ තියලා පත්තු කරන්න හදපු බෝම්බය
හැබැයි දැන් ඒක කොහෙද? විජේදාසයි පත්තු කරන්න හැදුවේ පෝට් සිටි උඩ තියලා බෝම්බය. හැබැයි සෙට් එකක් එකතු වෙලා ඒක අරන් ගිහිල්ලා විජේදාසගේ පිටිපස්සෙන් තියලා තියෙනවා. දැන් විජේදාස ළඟම ඕක පොපොරයිද? අපි බලන් ඉමු. බෞබිමේ MD වීරරත්න කාටුන් එක මේ. ආණ්ඩු කුමාර කියනවා හම්බන්තොට වරාය වික්කට පසු ඊට බදුසාන දෙන්න හදපු රනිල්ට අපි විරුද්ධ වුණා කියලා. රනිල් කියනවා එහෙම එව්වත් නැතුවම නොවේ කියලා. ඒ රනිල් කියන කතාවක් විදිහට කාටුන් එක දාලා තියෙන්නේ. පංකජ රුවින්දගේ සරදම් ලංකාදීපේ. වරාය නගර පනත යකෙක්ද දෙවියෙක්ද? ඒක මට නම් තේරෙන්නේ නෑ සර්. හැබැයි දැන් යක්කුයි දෙවියොයි දෙකට බෙදෙයි. දැන් දෙකට බෙදිලා දැන්ටමත් අනුරාධගේ ඕකයි තත්ත්ව කවිය මේ. පෝට් සිටියේ නෑ චීනයේ කොලනි තනා අලි සබ්රිලා පවසයි දස අතට වනා විපක්ෂයේ තර්ක ඒවට එරේ වුණා මේවා ආසා මඤ්ඤං වී සිටිති ධනා. ධනා කියන්නේ ජනතාව. මේ ඔක්කොම අහලා මඤ්ඤන්ලු. අවසානයේ ගමු ආදපත්තරේ ජනරාණිගේ කාටුන් එක. යාළුවෙක් ඇවිල්ලා රාණිට කියනවා චීනෙන් ණය අරන්ම අන්තිමේ චීනට යටත් වෙන්න වෙයි කියලා. චීනේ අපිට යටත් වෙන්නත් පුළුවන් කියලා රාණි කියන්නේ. ඒ කොහමද? අපිට ණය දීලම චීනේ බංකොලොත් වෙලා. ලංකාවට ණය දීලම චීනේ බංකොලොත් වෙයිද? අපි හැමෝම ලෝකසිතිය මේ.